දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමදෙනාටම ඔයගොල්ලෝ මේකතු වෙලා තියෙන්නේ මලික් පෙරේරා බයොලොජි YouTube channel එකත් එක්ක. අපි මේ වෙනකොට කතා කරන්නේ ජීව විද්‍යාව තුන්වන ඒකකයේ තියෙන පාඩම් තමයි දැන් කතා කරන්නේ. ඒ යටතේ ආරම්භය අපි ලබාගෙන තියෙන්නේ Kingdom Animalia වලින්. Kingdom Animalia වල පළවෙනි එපිසෝඩ් එක අපි කලින් කතා කළා. ඉතින් අද මම කතා කරන්න යන්නේ Kingdom Animalia යටතේ phylum Nidaria ගැන තමයි කතා කරන්න යන්නේ. මම මෙතනදී මේ ටික කතා කරන්න ඔයාලගේ නව නිර්දේශීය රිසෝස් බුක් එකට අදාළව තමයි සියල්ලම කතා කරන්නේ. මොකද මේ Kingdom Animalia ගත්තාම Kingdom Animalia ඕල් සිලබස් එකේ අපි දීර්ඝ වශයෙන් කතා කළා. ඕල් සිලබස් එකේ දීර්ඝ වශයෙන් කතා කළාට නිව් සිලබස් එකේ එනකොට ඒ කරුණු අතිශයින්ම අඩු කරලා තියෙන්නේ. මේ අතිශයින්ම අඩු කරපු කරුණු ඔස්සේ තමයි කතා කරන්නේ. කොහොම වුණත් මේ පාඩම ඔයාලට මේ තියෙන කරුණු ප්‍රමාණවත් ඇත්තශයෙන් ප්‍රමාණවත් කොහොම වුණත් මේ තියෙන කරුණු විස්තර කරගෙන යනකොට අපිට සිද්ධ වෙනවා මීටත් වඩා රූප සටහන් වගේ දේවල් පාවිච්චි කරන්න. ඉතින් ඒකෙදි මම රූප සටහන් වගේම මේ අමතරව තියෙන වැදගත් කරුණු ටික ඔයාලත් එක්ක කතා කරනවා. එහෙනම් අපි බලමු phylum Nidaria ඔයාලගේ රිසෝස් බුක් එකත් එක්කම තමයි මම මේ Kingdom Animalia කියන එක කතා කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ රිසෝස් බුක් එක පෙරලා ගන්න. රිසෝස් බුක් එක 101 පිටුව පෙරලාගෙන ඔයාලට පුළුවන් පාඩමකට ලෑස්ති වෙන්න. ඔයාලගේ රිසෝස් බුක් එක ගත්තයින් පස්සේ නිඩාරියාවන්ට උදාහරණ දෙනවා මුහුදු මල, ලොඩියා, කොරල්, ඔබීලියා, හයිඩ්‍රා. ඒ උදාහරණ ඔක්කොම මේ වීඩියෝ එක මැදදී මම වෙනම ප්‍රසන්ටේෂන් වලින් කතා කරනවා. උදාහරණ තවදුරටත් විස්තර කරගෙන යනවා. ඉතින් මේ නිඩාරියා ගත්තාම නිඩාරියාව අපිට දකින්න ලැබෙනවා කරදිය පරිසරය වගේම මිරිදිය පරිසරයත් මෙයාලව දෙක ගන්න පුළුවන්. නිඩාරියාව ගත්තාම ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයාලා සමහර විට මේගොල්ලෝ කතා කරලා ඇති සිලෙන්ඩරේටාව කියලා. සමහරට ඔයාලගේ O levels වල නැත්නම් සමහර පොත්වල ඔයාලට හම්බ වෙන්නේ නැති සිලෙන්ඩරේටා. එහෙම නැත්නම් නිඩාරියා. නැත්නම් මේ දෙකම තියෙන්න පුළුවන්. එළියරක් ගහලා වෙන් කරලා තියෙන්න පුළුවන්. මුලින්ම ඔයාලගේ එන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. එයි මේ සිලෙන්ඩරේටා හා නිඩාරියා කියලා එන්නේ කියලා. සිලෙන්ඩරේටාවන් කියන එකේ එන්නේ සීල් එන්ට්‍රෝන්. ඒ කියලා කියන්නේ එයාලා සීලෝමාන්ත්‍රයක් කියන එකක් දරනවා. සීලෝමාන්ත්‍රය කියන එක ඉස්සරහට කතා කරනවා. මේ සීලෝමාන්ත්‍රය දරන හින්දා සීලෝ එක ඉංග්‍රීසියෙන් උත්පන්න වෙලා එනවා සිලෙන්ඩරේට්ස් කියලා. ඒ ඔස්සේ සිලෙන්ඩරේටා කියන එක සිංහලට පරිවර්තනය කරනවා. නිඩාරියා කියලා සැලකනවා. මෙයාලා දරනවා මේ සිංහලෙන් කියනවා දංශක කෝෂ්ඨ. එහෙම නැත්නම් නිඩෝසයිට් කියලා කියනවා. මේ නිඩෝසයිට්ස් දරන ජීවීන් නිඩාරියා විදියට සැලකනවා. මේ දංශක ගත්තාම මේ රූපේ නැහැ. මම දංශක ඉස්සර තව පාඩ වීඩියෝ එක විස්තර කරද්දී දංශක රූප සටහන් වලින් පැහැදිලි කරන්න. ඉතින් මම මේ නිඩාරියාව මං කිව්වා කරදිය පරිසරය වගේම මිරිදිය පරිසරයේත් අපිට නිඩාරියාව දෙක ගන්න පුළුවන්. කොහොම වුණත් මේ නිඩාරියාවන් බහුතරය වාසය කරන්නේ කරදිය පරිසරයේ. ඔයාලා MCQ වලට වරද්ද ගන්න තැන ඕවා නිඩාරියාව කරදිය පරිසරයේත් ඉන්නවා මිරිදිය පරිසරයේත් ඉන්නවා. නමුත් බහුතර නිඩාරියාවන් වාසය කරන්නේ කරදිය පරිසරයේ. ඒ වගේම තමයි අපි කලින් වීඩියෝ එකේදී කතා කළා ජනික ස්තර සම්බන්ධයෙන්. එතනදී මම දීර්ඝ වශයෙන් කතා කළා දීප්‍රස්තරික කියන්නේ කවුද? ත්‍රිපස්තරික කියන්නේ කවුද? ත්‍රිප්‍රස්තරික අසීලෝමික කියන්නේ කවුද? මොනවද මේ අන්තස්චර්ම, මද්දචර්ම, බහිස්චර්ම ඔය ගැන දීර්ඝ වශයෙන් කතා කළා. ඔයාලට පුළුවන් අපේ Kingdom Animalia එපිසෝඩ් 1 ඔස්සේ ඒක බලන්න. එතනදී මම කිව්වා මේ සිලෙන්ඩරේටාව ගත්තාම සිලෙන්ඩරේටාව දීප්‍රස්තරික ජීවීන්. ඒ කියලා කියන්නේ මෙයාලගේ අන්තස් චර්මයක් තියෙනවා, බහිස් චර්මයක් තියෙනවා, මධ්‍ය චර්මයක් සිලෙන්ඩරේටාවන්ගේ දැක ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක තවදුරටත් විස්තර කරගෙන යන්න පුළුවන් අපිට. අපිට පුළුවන් මේ සිලෙන්ඩරේටාවන් ගත්තාම සිලෙන්ඩරේටාවන්ගේ දේහ ස්වභාවය අපිට ආකාර දෙකකට වෙන් කරන්න පුළුවන්. මේ ආකාර දෙක අපි හඳුන්වන එකක් තමයි බහුබා ආකාරය. අනිත් ආකාරය හඳුන්වනවා මෙඩුසා ආකාරය. බහුබා ආකාරය ඉන්නවා, මෙඩුසා ආකාරය ඉන්නවා. මේ බහුබා ආකාරය හා මෙඩුසා ආකාරය තමයි අපි සිලෙන්ඩරේටාව මේ වර්ග කරන කොටස් දෙකක්. මේ බහුබා ආකාරය ගත්තම ඔත් ජීවිත ගත කරන ජීවීන් තමයි ඉන්නවා කියලා. ඔත් ජීවිතය කියලා කියන්නේ මේගොල්ලෝ උපස්තරයකට ඇලිලා ඉන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් හයිඩ්‍රා
මුහුදු මල සී ඇනිමනේ කියලා හඳුන්වනවා. ඒ වගේ කට්ටිය ඔත් ජීවිත ගත කරනවා. කියන්නේ බුහුබා ආකාරය දක්වනවා. බුහුබා කියලා කියන්නේ උපස්තරයකට ඇලිලා ඔත් ජීවිතයක් ගත කරනවා. ඒ වගේම තමයි මෙඩුසා ආකාරය. මෙඩුසා ආකාරය ගත්තහම මෙඩුසා ආකාරය ඔත් ජීවිතයක් ගත කරන්නේ නැහැ. එයාලා ජලයේ පිහිනමින් කාලය ගත කිරීමේ හැකියාවක් යාලට තියෙනවා. මෙඩුසා ආකාරය. ඔය විදිහට තමයි අපිට බුහුබා හා මෙඩුසා කියන ආකාර දෙකක් මේ සිලෙන්ඩ්‍රේටාවන් ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මම අරන් දිනවම සිලෙන්ඩ්‍රේටාවේ දික්කඩක් අරන් තියෙනවා. මේ දික්කඩ අරන් තියෙන්නේ මේ බුහුබා ආකාරයේ දික්කඩ තමයි අරන් තියෙන්නේ. මේ කියන්නේ මේ බුහුබාවෙක් අරගෙන, ඒ කියන්නේ හයිඩ්‍රා කෙනෙක් කියලා හිතන්නකෝ. හයිඩ්‍රාවෙක් වගේ කෙනෙක්ව අරගෙන ඒ හයිඩ්‍රාව දැන් මේ මගේ පෙන්නක හයිඩ්‍රාවෙක් කියලා හිතන්නකෝ. මේ හයිඩ්‍රාවව මම මෙහෙම දෙකට මැද්දෙන් කපලා තියෙන්නේ. දෙකට මැද්දෙන් කපලා ඉස්සරහෙන් බැලුවෝ කොහොමද මේ හයිඩ්‍රාව වෙන්නේ කියලා කියන එක තමයි ඔයාලට මේ රූප සටහනේ දක්වලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ රූප සටහන පැහැදිලි වෙයි කියලා. මේක තමයි අයලා අර උපස්තරයට මේ හරියෙන් ඇවිල්ලා ඉන්නවා. මම ඔයාලට කිව්වා මෙයාලා ත්‍රිප්‍රස්තරික ජීවීන් නෙමෙයි. මේගොල්ලෝ ද්විප්‍රස්තරිකයි. ද්විප්‍රස්තරිකයි කියලා කියන්නේ මෙයාලට තියෙන්නේ අන්තස්චර්මයක් තියෙනවා, බහිෂ්චර්මයක් තියෙනවා. මධ්‍යස්චර්මයක් කියන එකක් මෙයාලට දකින්න ලැබෙන්නේ නැහැ. මෙයාලට මධ්‍ය චර්මය කියන එකක් නැහැ. ඒ වෙනුවට තියෙනවා ජෙල් එකක් වගේ එකක්. මේක අපි හඳුන්වනවා මධ්‍ය ශ්ලේෂය කියලා. මේ වචන වැදගත්. මධ්‍ය ශ්ලේෂය කියලා හඳුන්වනවා. මධ්‍ය චර්මයක් නැහැ. ඒ වෙනුවට තියෙනවා මධ්‍ය ශ්ලේෂයක්. ඔය වචන වැදගත්. මධ්‍ය ශ්ලේෂයක් තමයි අපිට දැක ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. නම් හිතනවා ඔයාලට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අපි මේ රූපය ගැන කතා කරමු. මේක බුහුබා හා මෙඩුසා ආකාර දෙකටම මේ අභ්‍යන්තර ස්වභාවය කියන එක පොදු විදියට තමයි අපිට සලකන්න පුළුවන් වෙන්නේ. මෙතනදී මම කො මේ බුහුබා ආකාරය නම් ඔත් ජීවිත ගත කරන ඉඳලා අඩු පස්තරයකට ඇලෙන්න පුළුවන් අපමෞග කෙලවරින්. මෙඩුසා ආකාරයෙන්ම අපමෞග කෙලවරින් උපස්තරයකට ඇලිලා ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙයාලගේ පිටතින්ම පවතින ස්තරයක් තියෙනවා. ඔයාලා දන්නවා පිටතින්ම තියෙන ස්තරය බහිෂ්චර්මය. පිටතින්ම බහිෂ්චර්මය දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පිටතින්ම නිල් පාටින් බහිෂ්චර්මය දැක ගන්න පුළුවන්. ඇතුළතින් දැක ගන්න පුළුවන් අන්තස්චර්මය. මේ කළු පාටින් දක්වන අන්තස්චර්මය. මං හිතනවා ඔයාලට අන්තස්චර්මය හා බහිෂ්චර්මය කියන එක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාලට තවදුරටත් ඕන පොඩ්ඩක් මේ රූප සරණ චුට්ටක් හොඳට අධ්‍යයනය කරන්න. ඉතුරු ටික ඔක්කොම මම මේ රූප සරණ ආශ්‍රයෙන් තමයි පැහැදිලි කරන්නේ. රූපේ පැහැදිලි වෙන්නේ නැති කියලා මං කව පිටතින්ම පිළිරනවා බහිෂ්චර්මය වින්නමයි F කියලා දක්වලා තියෙනවා. පිටතින්ම පිළිරනවා බහිෂ්චර්මය මේ නිල් පාටින් දක්වලා තියෙනවා. ඊට පස්සේ අභ්‍යන්තරයෙන් පිහිටනවා අන්තස්චර්මය D කියලා දක්වලා තියෙනවා. කළු පාටින් දක්වලා තියෙන්නේ අන්තස්චර්මය. ඔයාලට පේනවා මේ කළු පාටින් දක්වන අන්තස්චර්මයයි නිල් පාටින් දක්වන බහිෂ්චර්මයයි අතර තියෙන ප්‍රදේශයක්. මේ අතර තියෙන ප්‍රදේශය මම මේ කොළ පාටින් දක්වලා තියෙනවා. මේ කොළ පාටින් දක්වලා තියෙන්නේ. මෙන්න මේ කොටස හඳුන්වනවා මධ්‍ය ශ්ලේෂය කියලා. මධ්‍ය ශ්ලේෂය කියලා හඳුන්වන්නේ මෙන්න මේ කොළ පාටින් දක්වන කොටස. මධ්‍ය චර්මයක් නෑ මේගොල්ලන්ට තියෙන්නේ මධ්‍ය ශ්ලේෂයක්. මධ්‍ය ශ්ලේෂයක් දැක ගන්න පුළුවන්. මං හිතින් ඔයාලට හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. අන්තස්චර්මය, බහිෂ්චර්මය හා මධ්‍ය ශ්ලේෂය කියන එක අපිට අඳුන ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි මේගොල්ලෝ ගත්තහම මෙයාලගේ මෙතනදී මම මේ B කියලා දක්වලා දෙන්නේ කළු පාටින් රවුම් කරලා තියෙනවා. මෙතන අපිට අඳුන ගැනීමේ හැකියාවක් තියෙනවා මුඛය. මුඛය වටා ග්‍රාහිකා දෙක ගන්න පුළුවන්. මේ C කියලා දක්වලා තියෙනවා ග්‍රාහිකා. මේ ග්‍රාහිකා තමයි මෙතනින් පෙන්눔 කරන්නේ. මේ C කියලා දක්වලා තියෙන්නේ මේ ග්‍රාහිකා. මේ ඔක්කොම ග්‍රාහිකා පෙන්눔 කරනවා. ග්‍රාහිකා දෙක ගන්න පුළුවන්.
මෙන්න මේ ග්‍රාහිකා දැක ගන්න පුළුවන් වෙන්නේ මුඛය වටා. ඒ විදිහට මුඛය වටා පිහිටන ග්‍රාහිකා වලය දැක ගන්න පුළුවන්. ඔයාලට පේනවා මේ මුඛය ගත්තාම මුඛයේ ඉඳලා අභ්‍යන්තරයට සැලකුවොත් මම දැන් ඔයාලට අකුරු ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. මම මේ ටික දැන් මකන්නම්. මුඛයේ ඉඳලා අභ්‍යන්තර කොටස සැලකුවොත් මම රතු පාටින් දක්වන කොටස බලන්න. මෙන්න මේ කොටස. මේ කොටසට විශේෂිත නමක් දෙනවා. මේ කොටස අපි හඳුන්වනවා සීලෝමාන්ත්‍රය කියලා. ඒ කියන්නේ මෙයාලට සීලෝම කුහරයක් නැහැ, සීලෝමාන්ත්‍රයක් තියෙනවා. මේ සීලෝමාන්ත්‍රය කියන එක තමයි යාළගේ ආහාර මොන හරි ඒගොල්ලෝ ගත්තාම ඒ ආහාර ගිහිල්ලා ගමන් කරන්න මේ සීලෝමාන්ත්‍රයට. ඒ කියන්නේ මේ ග්‍රාහිකා තියෙනවා, ග්‍රාහිකා වලින් වට වෙලා මුඛය තියෙනවා, මුඛය කෙලින්ම ඍජුවම සම්බන්ධ වෙනවා මේ සීලෝමාන්ත්‍ර කුහරයට. මේ සීලෝමාන්ත්‍රයට තමයි යාළා ගන්න ආහාර එන්නේ. ආහාර එනවා විතරක් නෙමේ, ආහාර මෙයාලට ගුදයක් පිටින්නේ නැහැ. ඒ කියන්නේ මෙයාලගේ අපද්‍රව්‍යයේ මේ මලද්‍රව්‍ය සියල්ලම බැහැර වෙන්නේ මුඛය හරහාම තමයි. ආහාර ඇතුළට එනවා මෙන්න මේ හරහා ඇතුළට එනවා. පිට වෙන්න මාර්ගයක් නැහැ. මේගොල්ලෝ ගුදයක් දරන ජීවී නෙමෙයි. මේක තමයි අපිට දල වශයෙන් නිඩාරියාවේගේ දල සැකස් විදිහට සලකන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම තමයි මම මෙයාලට කිව්වා දංශක කියලා ෆයිල වර්ගයක් තියෙනවා. මේ දංශක ෆයිල ගත්තාම මේ අතර දංශක හිම දැක ගන්න පුළුවන්. මේ දංශක ගැන දීර්ඝ විස්තරයක් මේ වීඩියෝ එක අන්තිමට මම ඔයාලත් එක්ක කතා කරනවා. ඒ වගේම තමයි මම ඔයාලට අපේ පළවෙනි එපිසෝඩ් එකේදීම කිව්වා මං මෙතනින් මේ සත්ව වංශය ගැන කතා කරනකොට පෘෂ්ඨ වංශීන් හා අපෘෂ්ඨ වංශීන් වංශ සියල්ලම කතා කරනකොට අපිට මාවේනික අපේ ෂෝට් නෝට් වැඩපිළිවෙල තමයි අරන් යන්නේ. ඉතින් මේ ෂෝට් නෝට් වැඩපිළිවෙලට කරන්න කලින් මුලින්ම ඔයාලට මේ ගැන දල අවබෝධයක් තියෙන්න ඕනේ හින්දා තමයි මම මේ චුට්ට ඔයාලත් එක්ක කතා කළේ. මෙතනින් එහාට මම අපේ ෂෝට් නෝට් වැඩපිළිවෙල ඔස්සේ තමයි මේ දේ කතා කරන්නේ. ඒක කරන්න කලින් ඔයාලා දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. කෙටියෙන් ඔයාලට ඉක්මනට කියන්න. ඔයාලට ගන්න වෙනවා. ඔයාලා අපේ බියෝම වීඩියෝ බලුවා නම් ඔයාලට තේරෙනවා අපි මේ කරන වැඩපිළිවෙල මොකද්ද කියලා. අපි බියෝම වලදී කතා කරපු විදිහටම අපි බියෝම කතා කළා මේ වෙනකොට පරිසර විද්‍යාවේදී බියෝම වල කතා කරපු ෂෝට් නෝට් වැඩපිළිවෙලම තමයි මේතනටත් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට ඕන වෙනවා ඒ ඔයාලා ගන්නවා කලර් A4 හරි කමන්නේ. සුදු පාටේ half sheet හරි කමන්නේ. කොළ ටික කොළ ඕන වෙනවා. අවශ්‍ය කොළ 20ක් විතර සම්පූර්ණ කෙන්ඩ මැනිමාලියා වලටම ඕන වෙනවා. ඉතින් ඔයාලා කොලේ අරගෙන මෙතන දක්වන්න නිඩාරියා කියලා දක්වන්න. නිඩාරියා කියලා දක්වගෙන ඔයාලා කොලේ එක පැත්තක් විතරයි මේකට පාවිච්චි කරන්න ඕනේ. මෙන්න මේ තැන් වලින් දාගන්න ඕන පොයින්ට් ටිකක් තියෙනවා. තනිකර අපේ බියෝම සිස්ටම් එකකටම තමයි මේකත් මම කරන්නේ. මේ ටිකේ ඔයාලා දාගන්න ඕන පොයින්ට් එක තමයි ව්‍යාප්තිය, දේහ විලාසය, ජනක විස්තර, ශීර්ෂණය, සංසරණ පද්ධති, ශ්වසන පද්ධති. ඔය වගේ මම ඉස්සරහට මේක ෆිල් කරනකොට මේ ටික දීර්ඝ වශයෙන් කියලා දෙනවා. මේ වීඩියෝ එකේදීම මෙන්න මේ විදිහට මේ ටික ෆිල් කරගත්තා. ඔයාලා මේ නිඩාරියා වීඩියෝ එක බැලුවාන් පස්සේ ඉතුරු සත්ව වංශ ඔක්කොටම මේ විදිහට ඔයාලා කොළ ටික හදාගන්න. ඊට පස්සේ ඔයාලා කොළ ටික හදාගත්තාම ඔයාලට පුළුවන් ඊකට අපි කතා කරනවා ප්ලැටිහෙල්මින්තස්, නෙමටෝඩා, මොලුස්කා, ඇනලීඩා ඒ ඔක්කොම කතා කරනවානේ. එතකොට ඔයාට තියෙන මෙතනට මාතෘකා දාගත්ත කොල්ලේ අරගෙන මේ ටික ෆිල් කරගෙන යන්න විතරයි ඔයාලට තියෙන්නේ. ඉතින් මම ඔයාලා කිව්වා රූපසටහන් නිමාශයෙන් කතා කරනවා කියලා. එහෙනම් අපි දැන් කතා කරලා බලමු මේ ෂෝට් නෝට් වැඩපිළිවෙල කොහොමද මේක ෆිල් කරන්නේ වගේම රූපසටහන් වලින් ෆයිලම් නිඩාරියා දීර්ඝ වශයෙන් කතා කරලා බලමු. මෙතනින් එහාට මම කතා කරන්න යන්නේ අපේ ෂෝට් නෝට් එක. මෙතනදී ඔයාලට සිද්ධ වෙනවා අර මං කිව්වා වගේ කොළ ටිකක් අරගන්න. කොළ ටිකක් අරගෙන පොඩ්ඩක් මෙන්න මේ විදිහට
හදාගන්න කොල්ලේ ඔයාලා මේ කෙලවරින් මෙන්න මේ පොයින්ට් ටික දක්වන්න. ව්‍යාප්තිය, ජීවි විලාසය, දේහ ස්වභාවය, ජනක විස්තර ඔය වගේ ඔක්කොම දක්වා ගන්න. මාතෘකාව මෙතන දාගන්න. මෙතන සිඩෙන්ට්‍රේටා කියලා තියෙන මේක නිඩාරියා කියලා දක්වා ගන්න. ඔය විදිහට ඔයගොල්ලෝ ඒක හදාගන්න. ඊට පස්සේ මම ඔයාලට කිව්වා මේකේ උදාහරණ ටික මම රූප සරහනාශ්‍රයෙන් තමයි කතා කරන්නේ. දැන් මෙතනදී මම ඊට සලත් එක උදාහරණ ටික කතා කරන්න. උදාහරණ වලට රෝස පාටින් පෙන්නන්න. මෙතනදී දෙක ගන්න පුළුවන් ඔයාලට sea anemone එහෙම නැත්නම් මුහුදු මල කියන උදාහරණය තමයි ඔයාලට මෙතන දෙක ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. මේ මුහුදු මල වගේ මුහුදු මල ගත්තයින් පස්සේ මෙයාලා සියල්ල කරදියවාසී ජීවීන් තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේම බුහුබා ආකාරයට තමයි මේගොල්ලෝ අයිති වෙන්නේ. ඔත් ජීවිත තමයි ගත කරන්නේ. ඊට පස්සේ මෙතන දෙක ගන්න පුළුවන් ඔයාලට මෙඩුසා ආකාරයට මෙතන දෙක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අපි හඳුන්වනවා ඔරිලියා කියන එහෙම හඳුන්වනවා. මේගොල්ලොත් කරදියවාසී ජීවීන් විදිහට තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට මෙතන අඳුර ගන්න පුළුවන් හයිඩ්‍රා ගත්තහම හයිඩ්‍රා කරදිය වගේම මෙරිදිය පරිසරවල ජීවත් වෙනවා. මම මේ වීඩියෝ එක ආරම්භයේදීම කිව්වනේ කරදියවාසී ජීවීන් ඉන්නවා, මෙරිදියවාසී ජීවීන් ඉන්නවා. ඉතින් මේ හයිඩ්‍රා ගත්තහම මේ හයිඩ්‍රාව කරදිය හා මෙරිදියවාසී ජීවීන් විදියට තමයි අපිට සලකන්න වෙන්නේ. මෙයාලගේ බුහුබා හා මෙඩුසා ආකාර දෙකම තිබුණට බුහුබා ආකාරය තමයි ප්‍රමුඛ ආකාර වෙන්නේ කියලා අපි සලකන්නේ. ඊට පස්සේ අපි බලමු අපි මේ ෂෝට් නෝට් එක මේක ෆිල් කරගෙන යන්නේ කොහොමද කියලා. අපිට කතා කරන්න තියෙනවා ව්‍යාප්තිය, ජීවි විලාසය. ඉතින් ඔයා මං හිතනවා දැන්ටම මේ කොටස් ටික පුරවගෙන ඇති කියලා. ඉතින් අපි දේහ ස්වභාවය ගැන කතා කරනකොට අදේ ස්වභාවය මෙන්නටත් අපි කතා කරලා ඉවරයිනේ. බුහුබා ආකාරයක් තියෙනවා, මෙඩුසා ආකාරයක් තියෙනවා. ඉතින් ඔයාලා එතන ෆිල් කරගන්න මෙයාලගේ දේහ ස්වභාවයක් ගත්තාම බුහුබා ආකාරයක් හා මෙඩුසා ආකාරයක් තමයි මෙයාලගේ අපිට දැක ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඒ වගේම මෙයාලා ග්‍රාහිකා දරනවා. මුඛය ලෙසරහන්නේ මුඛය දැක ගන්න පුළුවන්. මුඛය වටා පිහිටන ග්‍රාහිකා ඒ වල අපිට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විදිහට ෆිල් කරගන්න එක මම මේක එකින් එක කියන්නේ මේක කරුණා මෙතන ලියා ගන්න. ඔයාට පුළුවන් මේ වීඩියෝ එක සාකච්ඡා කරන ගමන් මේ ටික ෆිල් කර ගන්න. ඒ වගේම තමයි එයාලගේ චර්ම ගැන විස්තරයක් වටවනන් දා ගන්න පුළුවන්. අන්තචර්මය, බහිශ්චර්මය, මධ්‍යශ්ලේෂය සම්බන්ධයෙන් විස්තරයක් එතනට ඇතුළත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මම වඩ කිව්වා දංශක කියන එක. දංශක අපිට බහිශ්චර්මය තමයි හම්බ වෙන්නේ. ඒවා නිඩෝසයිට් කියලත් අපි හඳුන්වනවා. ජනක විස්තර ගත්තාම බහිශ්චර්මය, අන්තචර්මය මේක දුවට දැක් ගන්න පුළුවන්. බහිශ්චර්මය, අන්තචර්මය, මධ්‍යශ්ලේෂය මේ ඔක්කොම මේ රූප තරහනේ පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලගේ සමමිතිය ගත්තාම මේ සිලින්ඩරේට අංගකට අපිට කතා කරන්න තියෙන සමමිතිය. සමමිතිය ගත්තාම මෙයාලා අරිය සමමිතිය තමයි පෙන්වන්න කරන්නේ. ඊකට දේහ කුහරවලදී සීලෝම කුහරයක් අපිට මේ පැහැදිලි සීලෝම කුහරයක් නැහැ. ඒ වෙනුවට සීලෝම මාන්ත්‍රයක් අපිට දැක ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ශීර්ෂණයක් අපිට දැක ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඛණ්ඩනයක් නැහැ. ආහාර මාර්ගය සත්‍ය ආහාර මාර්ගයක් නැහැ. වැදගත් සත්‍ය ආහාර මාර්ගයක් නැහැ. සීලෝම මාන්ත්‍රයක් තමයි පිළිටන්නේ. මේ සීලෝම මාන්ත්‍රය තමයි ආහාර මාර්ගයක් විදිහට අපි සැලකන්නේ. ශ්වසනය ගත්තහම ශ්වසන පද්ධතිය අපිට දැක ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. සරල විසරණයෙන් තමයි ඒ සියල්ල සිද්ධ වෙන්නේ. බහිස්රාවයත් ඒ විදිහටම තමයි විසරණයෙන් තමයි සිද්ධ වෙන්නේ. බහිස්රාවි අවයව දරන්නේ නැහැ. දේහ සැකිලි ගත්තහම අභ්‍යන්තර සැකිල්ලක් දැක ගන්න ලැබෙන්නේ නැත කියලා තමයි සලකන්න වෙන්නේ. ඒ වගේම තමයි අර බුහුබා ආකාරවල කොරල් පර වගේ ඒ වගේ හදන කට්ටේ බාහිරින් චූර්ණීභූත වූ සැකිල්ලක් වගේ ව්‍යුහය දැක ගන්න පුළුවන්. ස්නායු පද්ධතියක් ගත්තහම බහුද්‍රව නියුරෝන වලින් සමන්විත ස්නායු ජාල දැක ගන්න පුළුවන්. සංවේදී අවයව ගත්තයින් පස්සේ තුලා කෝෂ්ඨ වගේ දේවල් දැක ගන්න පුළුවන්. ගුරුත්වයට සංවේදී දේවල්. සංසන්න පද්ධතිය දැක ගන්න ලැබෙන්නේ නැහැ.
ප්‍රජනනය ගත්තයන් පස්සේ මේගොල්ලෝ ලිංගික හා අලිංගික ප්‍රජනනය ආකාර දෙක පෙන්වනවා. අලිංගික ප්‍රජනනය ප්‍රධාන වශයෙන්ම අංකුරණය එහෙම පෙන්වනවා. මේ හයිඩ්‍රා වගේ කට්ටිය අංකුරණේ ප්‍රජනනය කිරීම සිද්ධ කරනවා. විශේෂ ලක්ෂණ විදිහට තමයි මේ දංශක තමයි අපිට සලකන්න පුළුවන් වෙන්නේ. මම කියමු ඔයාලගේ මේ ආහාර මාර්ගය අපි කලින් රූපසරහනේ දීර්ඝ වශයෙන් කතා කළා. ආහාර මාර්ගයේ ඔයාලට පේනවා මෙතන මේ ෆුඩ් කියලා දක්වලා තියෙනවා. මෙතන මේ ෆුඩ් කියලා දක්වලා තියෙනවා. ඒ කියලා කියන්නේ මේ ආහාර ගන්න. මෙතන මේ ග්‍රාහිකා දැක් ගන්න පුළුවන් ඔයාලට. මේ ග්‍රාහිකා දැක් ගන්න පුළුවන්. පිටදින්ම පීඩන බහිෂ්චර්මය දැක් ගන්න පුළුවන්. එමද මේ තිතත් තියලා පෙන්නන මේ තිත් තියලා පෙන්නන්නේ සිලෝමාන්ත්‍රයට මේ දැක් ගන්න පුළුවන් ඔයාලට අන්තස්චර්මය දැක් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊගොල්ලෝ මේ නිඩෝෆයිට් කියන එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එමෙන්න තමයි දංශක කියන දේවල්. මේ දංශක කියන එක ගත්තන් පස්සේ මේක අපිට නිඩාරියාවන්ගේ විතරයි අපිට දැක ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. මේ දංශක ගත්තහම මේ දංශක වැදගත් වෙනවා එයාලගේ ආරක්ෂාවට එහෙම දංශක කියන එක වැදගත් වෙනවා. මේ දංශක ගත්තන් පස්සේ මේක මේ දෂ්ට කරන්න පුළුවන් හැකියාවක් වගේ තමයි තියෙන්නේ. මේක විශේෂ ෆයිල වර්ගයක්. මේක ආරක්ෂාවට ගොදුරු අල්ලා ගැනීමට එහෙම දායක වෙනවා මේ දංශක. ඊගොටම ප්‍රජනනය මම ඔයාලට කිව්වා මෙයාලා අංකුරණයක් එහෙම පෙන්වුම් කරනවා. මේ හයිඩ්‍රාගේ අංකුරණය එහෙම මෙතනදී ඔයාලට දක්වලා තියෙනවා. මේ හයිඩ්‍රාගේ අංකුරණය අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේ තමයි මේගොල්ලෝ ජීවන චක්‍ර පෙන්වුම් කරනවා. මෙතනදී බුහුබා මෙඩුසා ආකාර දෙකම පෙන්වුම් කරනවා. මේක දීර්ඝ වශයෙන් ඔයාලට වැදගත් වෙන්නේ නැහැ. හයිඩ්‍රාගේ අංකුරණය අපි මිට කලින් කතා කරලා තියෙනවා. අපේ ප්‍රජනනය යටතේ අලිංගික ප්‍රජනනය එපිසෝඩ් වල අලිංගික ප්‍රජනනය කියන වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ අපි හයිඩ්‍රාගේ අංකුරණය දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා. ඉතින් ওই ටික තමයි අපිට පයිලම් සිලින්ඩරේටා යටතේ කතා කරන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ පයිලම් ප්ලැටිහෙල්මින් ටෙස්ට් වලින් හම්බෙමු. ඊට කලින් ඔයාලා කොලට් එකක් අරගෙන මේ chart එක හදාගන්න. ඊට පස්සේ පුළුවන් මේ chart එක ෆිල් කරගෙන ගිහිල්ලා ෂෝට් නෝට් එකක්ම මේකට හදා ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු පයිලම් ප්ලැටිහෙල්මින් ටෙස්ට්